සුව වේවා සුවබෝ වේවා ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. ඔබ රට සහ මුළු ලෝකයම සුවපත් වේවා. පත්තර තියෙනවා කියවලා බලන්න. කියවලා බලන්න මිසක් බලලා කියවන්න කියලා නෙවෙයි අපි කියන්නේ. ඇයි එහෙම කියන්නේ? කියවලා බලන්න. කියවලා කියවන්නේ ඇස් වලින් බලන්නේ මනසින්. කියවන දේ ගැන හිතලා බලන්න මනසින්. ඒ නිසා කියවලා බලන්න. සමහරලාට පත්තරවල තියෙන සිරස්තල මේ වාර්තා වෙන තොරතුරු දිහා අහගෙන ඉඳලා බලලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් අයියෝ මොකටද මෙහෙම ජීවත් වෙලා කියලා. මෙහෙමද අපි ජීවත් වෙන්නේ, මෙහෙම ලෝකයකද අපි ජීවත් වෙන්නේ කියලා. හැබැයි තවත් කෙනෙක්ට අවස්ථා ගණනාවක් දකින්න පුළුවන් ආයේ මේ පවතින අර්බුදයෙන් මිදෙන්න, මේ ඉන්න තැනින් නැගිටින්න ඕනතරම් පුවත් අමුද්‍රව්‍ය මේ අතර තියෙනවා වෙන්න පුළුවන්. අද සැප්තැම්බර් මාසේ 28 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් දිහා බැලුවම මේ දෙපැත්තටම අදාළ කාරණා තියෙනවා. ඒ නිසා කියවලා බලමු. කියවලා බලමු. බලන්නේ මනසින්. අද සැප්තැම්බර් මාසේ මේ 28 වෙනිදා ජල බීතිකා දිනය දැනුවත් කිරීම සඳහා තමයි මේ දවස අද නම් කරන්නේ. සැප්තැම්බර් මාසේ 28 වෙනිදා ජල බීතිකාව කියලා කියන්නේ 98%ක්ම බල්ලන් නිසා මිනිස්සුන්ට ඇතිවන ලෙඩක්. එහෙමයි දන්න කියන ඇත්තෝ කියන්නේ. ඉතිරි 2% මීයෝ ඊට පස්සේ බලල්ලු වෙනත් ඔය ලේන්නු වගේ වෙන සත්තු එහෙම සපා කෑමෙන් වෙන්න පුළුවන්. 98%ක්ම බල්ලන් සපා කෑම නිසා තමයි ජලබීතිකාව ඇති වෙන්නේ. ජලබීතිකාව නිසා ගිය අවුරුද්දේ 2020 අවුරුද්දේ වාර්තා වෙන විදිහට රෝගීන් වාර්තා වෙන නැත්නම් මරණ 31ක් වාර්තා වෙනවා. ගිය අවුරුද්දේ මරණ 31යි. මේ අවුරුද්දේ මේ වෙනකොට මරණ 17ක් වාර්තා වෙනවා. ජලබීතිකාව කියලා කියන්නේ 100%ක්ම මාරාන්තික රෝගයක් ලු. හැබැයි 100%ක්ම සුව කරගන්න පුළුවන්. වළක්ව ගන්න පුළුවන්. 100%ක්ම ජලබීතිකාව මාරාන්තිකයි. ජලබීතිකාව 100%ක්ම වළක්වා ගන්න පුළුවන්. වළක්වා ගන්න පුළුවන් මරණයක් ඇයි අපි 100%කින් තහවුරු කරන්නේ? හේතුව තමයි අපේ තියෙන නොදැනුවත්කම සහ නොදකා හැරීම. ඒ නිසා දැනුම බෙදමු, බිය දුරලමු. මේ අවුරුද්දේ ජලබීතිකා දිනයේ තේමාව ජලබීතිකාවට විතරක් නෙවෙයි ඕනම ලෙඩකට, හිතේ ඇතිවන ලෙඩකට, ගතේ ඇතිවන ලෙඩකට සහ සමාජයේ ඇතිවන ලෙඩකට දැනුම බෙදමු, බිය දුරලමු. අපි ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තලයි මේ බලන්නේ. සහල් පාලන මිල ගැසට්ටුව හකුලා ගනී. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. අනෙකුත් බහන්ඩ ගැන තීරණයක් නෑ. වාර්තා කරනවා අද පුවත්පත ප්‍රධාන සිරස්තලය. සහල් තොග සහ සිල්ලර වෙළඳාම සඳහා පනවා තිබූ මිල පාලන ගැසට් නිවේදනය හකුලා ගැනීමට රජය විසින් තීරණය කර තිබෙනවා. අදාළ තීරණය ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති බවයි වාර්තා කර සිටින්නේ. අද පුවත්පත වගේම දිව ඉන පුවත්පතත් ගැසට් නිවේදනය අවලංගු කරයි. සහල් පාලන මිල ඉවතට මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න අවසර. වාර්තා කර සිටින උපාලි දෙසේරම්, සමන් ගමගේ සහ අනුර බාලසූරිය. කිරිපිටි ගෑස් සිමෙන්ති පාම්පිටි මිල තීරණය ජනපති පැමිණි පසු කියලා අද දිවෙන පුවත්පත ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. ඒ අනුව තොග සහ සිල්ලර අලවිය සඳහා පැවතිච්ච උපරිම මිල අවලංගු කරනවා ඊයේ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණය අනුව කියලා දිවෙන පුවත්පත කියද්දී අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් ඒකම තමයි. උදේ ජීවේක නායකයි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ. මිල පාලන ගැසට්ටුව අහෝසි. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ගේන්න අනුමැතිය කැබිනට්ටුව ඊයේ තීරණය කරයි. කිරිපිටි, පාන්පිටි, ගෑස්, සිමෙන්ති මිල වැඩි නොවේ කියලා අද අරුණ පුවත්පත නම් වාර්තා කර සිටිනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා පත් කිරීමෙන් පසු සහල් මෝල් වටලා සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ මේ ගැසට් නිවේදනයේ මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඇමති මණ්ඩලය විසින් අහෝසි කිරීම විශේෂත්වයක් කියලා අරුණ පුවත්පත අවධාරණය කරනවා. වෙළඳපොලේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් නිකුත් නොකිරීම හේතුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් කඩිනමින් ආනයනය කිරීමට ඇමති මණ්ඩලය වෙළඳ අමාත්‍යාංශයට බලය පවරා තිබෙනවා. මේ අතර කිරිපිටි, පාන්පිටි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩි නොකිරීමට ඇමති මණ්ඩලය ඊයේ තීරණය කළා කියලා අද අරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ කියන්නේ රටකට ආණ්ඩුවකට වඩා
මෝල් හිමියෝ කීප දෙනෙක් හිටියාම වෘත්තීය සමිති කීපයක් හිටියාම ඇති කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අවසාන තීන්දුව ඒගොල්ලොන්ගේ තීන්දුව වෙනවා නම්. හැබැයි කුම්බලා මාලෝක හැවනම් තුකවෙන්ද පම්පලලෝ කියලා කිව්වලු. ඒ අනුව අපි 1977 ඉඳලා දිගටම විවෘතාර්ථිකය හොඳයි කියලා අපි පිළිගත්තා. විවෘතාර්ථිකය හැර මේ වෙනකොට ලෝකෙට කොහොමත් විකල්පයක් නැහැ. කියුබාව පවා ඔවුන්ගේ ආනයන සීමා ලයිස්තුව නිදහස් කරලා තියෙනවා. 2000 ගණනක් දක්වා වැඩි කරලා තියෙනවා. විවෘතාර්ථිකය හැරෙන්න මේ මොහොතේ වෙන විකල්පයක් නැහැ ලෝකයට. ඒක කොයිතරම් අසාර්ථක වුණත් වෙන විකල්පයක් නැහැ. හැබැයි මධ්‍යගත සැලසුම් ක්‍රමයක් එහෙම නැත්නම් කමියුනිස්ට් සමාජවාදී ක්‍රමයේදී මාක්ස්වාදයේදී කියනවා රජය විසින් මධ්‍යගත සැලසුම් ක්‍රමයක් හදන්න ඕනේ. එතකොට අපි හාල් කොච්චර නිෂ්පාදනය කරන්න ඕනද, සීනි කොච්චර ඕනද, මේව කාටද බෙදලා යන්න ඕනේ, කොහොමද බෙදලා යන්න ඕනේ, එහෙම මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. විවෘතාර්ථිකයේදී එහෙම නැහැ. විවෘතාර්ථිකයේදී වෙළඳ ව්‍යාපාරිකයන්ට තමයි බඩු ගෙන්නන්න ඒ සියලු ව්‍යාපාර කටයුතු කරන්න අවස්ථාව තියෙන්නේ. ලිබරල් චින්තනයේදී කියන්නේ ආණ්ඩුව බිස්නස් කරන්න යන්න එපා. ආණ්ඩුව කරන්න ඕනේ බදු අරගෙන ඒ බදු වලින් ජනතාවට අවශ්‍ය සහන් ලබා දෙන එක තමයි කියලා. හැබැයි එහෙම කරන්න ගියාම මේ විදියට බලය තහවුරු වෙන්නේ ව්‍යාපාරික ප්‍රජාවගේ. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? එක පැත්තකින් අර කාලයකට කලින් විකුණලා දාපු වී අලෙවි මණ්ඩලය වගේ ආයතන ඊළඟට විකුණන්න දාපු සතස වගේ ආයතන, සමුපකාර වගේ ආයතන ශක්තිමත් කරලා අඩුතරමින් ආණ්ඩුවට හැප්පෙන්න පුළුවන් ශක්තියක් හදාගන්න එක හොඳයි. ඒ අරුණ දිවයින සහ අද පුවත්පත් අද ප්‍රධාන සිරස්වල වාර්තා කරන හැටි. ඊළඟට අද ජාතක පුවත්පත් අතර තිබුණා රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන ප්‍රකාශයක්. ඒ තමයි ඩීසල් ආවේ නැත්තම් ඇඳිරි නීතිය තවත් දිගු වෙයි කියලා අද පුවත්පත වාර්තා කර තිබුණා. මේ ඇඳිරි නීතිය දිගු කරන්නේ, නිරෝධායන ඇඳිරි නීතිය දිගු කරන්නේ ඩීසල් පෙට්‍රල් ගන්න සල්ලි නැති නිසා. ඒක නිසා ඩීසල් ආවේ නැත්තම් ඇඳිරි නීතිය තවත් දිගු වෙයි කියලා එතුමා කියපු ප්‍රකාශය පුදනකොටම කාපියකා කිව්වා වගේ අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා රාජ්‍ය පෞද්ගලික සියලු සේවකයෝ පළවනදා සිට වැඩට. පිරිසක් උදේ 9ට තව කොටසක් උදේ 10ට දුම්රිය බස් සේවා පටන් ගනී. අජන්ත කුමාර අගලකටයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර සිටින්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මේ අනුව වාර්තා කරේදී ඊයේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වලා තිබෙනවා. ඒ අනුව පළවෙනිදා ඉඳලා රාජ්‍ය සේවකයන් උදේ 9ට කැඳවීමට තීරණය කළ තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවකයන් උදේ 10ට කැඳවීම සඳහා අවසර දීමට තීරණය වී තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට පැමිණීමට හැකිවන පරිදි දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව සාමාන්‍ය පරිදි ධාවනය කරවීමටත් එහිදී තීරණය වී තිබෙනවා. මේ අතර රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කරනු ඇත කියලත් ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. ඒ අනුව ඩීසල් නැති නිසා නිරෝධායන ඇඳිරි නීතිය තව දික් කරනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියපු කතාවට උත්තර හම්බ වෙනවා. ඒ වගේම අද දිවයින පුවත්පතත් අනිත් පැත්තෙන් කියනවා ඇඳිරි නීතිය ඉවත් කර රට අරින සූදානම් වෙන්න ජනපතිගෙන් උපදෙස් කියලා අද දිවයින පුවත්පතේ ඇතුල් පිටුවකයි මේ වාර්තාව එන්නේ. හැබැයි අර ප්‍රධාන සිරස්වල හා බැඳෙන නිසා ඒ කාරණාවත් අපි උළුප්පා දක්වන්න කල්පනා කළා. වාර්තා කර සිටින්නේ සමන් ගමගේ සඳහන් කරනවා දිවයින පුවත්පතට වාර්තා කරමින් ලබන ඔක්තෝබර් මාස 1 වෙනිදා නිරෝධායන ඇඳිරි නීති ඉවත් කර යලි රට විවෘත කිරීමට හැකිනම් පමණක්. සිරස්තලයේ කොහොම තිබුණත් ප්‍රවෘත්ති කතාවේ මෙහෙමයි ඇතුළත් වෙන්නේ. ලබන ඔක්තෝබර් මාස 1 වෙනිදා නිරෝධායන ඇඳිරි නීති ඉවත් කර යලි රට විවෘත කිරීමට හැකිනම් පමණක් ඊට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව ජාතික කොරෝනා මර්ධන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා සඳහන් කළා කියලා අද දිවෙන වාර්තා කරනවා. රට විවෘත කිරීමෙන් පස්සේ ජනතාවට සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළහොත් ජනතාව තවදුරටත් යලිත් බරපතල තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි. ඒ නිසා වඩාත් වැදගත් වෙන්නේ මේ නීති රීති ලිහිල් කළත් නැතත් අපි අපේ සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන් සෞඛ්‍ය රෙගුලාසි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන එක. දිනමිනු පුවත්පතේ සිරස්තල අතර වාර්තා කරනවා සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් විවෘත කරන්න සූදානම්. පාසල් ආරම්භීමට සූදානම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා කියනවා කියලා සිතාරා සේනානී වාර්තා කර සිටින්නේ. කෙසේ වෙතත් පාසල් ආරම්භ කිරීමේ දින වකවානු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැහැ කියලත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා. ඒ වුණාට කොළඹ සමහර පාසල් ලබන සතියක් දෙකක් ඇතුළත විවෘත කිරීම සඳහා දැන් දෙමව්පියන්ට දැනුම් දීලා තියෙනවා.
ආයි සුදු ඇඳුම් ටික ලෑස්ති කරගන්න පාසල් නිල ඇඳුම් ටික ලෑස්ති කරගන්න කියලා දැන් අවුරුද්දකට ආසන්න කාලයක් වගේ දරුවෝ නිල ඇඳුම් ඇඳේ නැහැ. දැන් ඇඳුම් හිර ඇති සමහරට සපත්තු පොඩි වෙලා ඇති සපත්තු දාන්න බැරි තත්ත්වයක් ඇති. මේ අල්ල බලන්නේ ජීවන වියදමත් වැඩිලා තියෙද්දි ආයි ඇඳුම් කැඩුම් ඊළඟට සපත්තු සෙරප්පු එහෙම ගන්න ගියාමත් යන වියදම දෙලොරත් වෙනවා ඇති. ඒ අතරේ යාල අක්කර 40ක් හෝටලයක් හදන්න වනසලා කියන සිරස්තලේ වාර්තා කරන මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මත්තල ඩීඑන් ජයසේකරයි වාර්තා කරන්නේ යාල ප්‍රේරණ කලාපය කියන බෆර් සෝන් එකේ තමයි අක්කර 40ක් මේ විදිහේ කබාන හදන්න හෝටලයක් හදන්න වනසලා කියලා ඒකේ වැවකුත් හදලා ගම්මුන්ගෙන් දැඩි විරෝධය එල්ල වෙයි කියලායි සඳහන් කර සිටින්නේ. ප්‍රදේශයේ හේන් ගොවිතැනෙහි නිරත ගොවීන්ට පවා කැලයට ඇතුළු වීමට ඉඩ නොදී වන සංරක්ෂණ නිලධාරීන් විසින් දැඩි නීති රීති පනවා ඇති පසුබිමක් තුළ තිස්සමහාරාමේ හෝටල් ව්‍යාපාරිකයෙක් කොහොමද මේ යාල වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරණ කලාපේ වනාන්තරේ නෙවෙයි යාල වනාන්තරේ නෙවෙයි ඊට මෙහා තියෙන බෆර් සෝන් එකේ මෙහෙම කබානාස් හදන්නේ නැත්නම් හෝටලයක් හදන්න අක්කර 40ක් වෙනසුවේ කියලා ගම්මුන් දැඩි විවේචන එල්ල කරනවා. ජාතික පුවත් අතරේ වාර්තා කරන ප්‍රධාන සිරස්තල සෙසු පුවත් අතරේ වාර්තා වෙනවා ඇස් අදහ ගන්න බැරි පුවත් පවා. තේ විකුණපු කොල්ලෙක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 4 වෙනි වතාවටත් ඇමතුවාලු. විරාමයකට ඉඩ දෙන්න. පාර්ලිමේන්තුවේ ගවර්නමේන්තුවේ විස්තර විතරක් නෙවෙයි රටේ තොටේ විස්තරත් අපි පත්තරමේන්තුවේදී දැනගන්නවා. රට දකින පිටු අතරයි අපි ලෝකයේ රට දකින්නේ. ගුලාබ් සුලිකුණාටුව ඉන්දියාව දිහාවට ගමන් කරමින් ඉන්නවලු. හැබැයි ලංකාවට තවමත් ටික ටික බලපෑම් තියෙනවා. තව දවසක් හමාරක් විතර යනකම් මේ බලපෑම් තියෙයි කියලායි වාර්තා කර සිටින්නේ. කුණාටු මැද්දෙන් සුලි කුණාටු මැද්දෙන් තමයි අනාගතයට ගමන් කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි මේ සුලි කුණාටු නිම වෙලා ඉර පායාවේ වසන්තය එනවා සත්තයි. ඒකට සුබ ලකුණු පහළ වී තිබෙන බව අද දිවෙන පුවත්පත චාරූප එක්ක වාර්තා කරනවා. කලකට පස්සේ සුද්දෝ ඇවිල්ලා. ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ලේ සිට වාර්තා කරනවා කලකට පස්සේ සුද්දෝ ඇවිල්ලා කියලා. උණවටුන වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් කොවිඩ් වසංගතයත් එක්ක උණවටුන වෙරළ තීරයේ පාළුවට ගිහිල්ලා තිබුණා. කාලයකට පස්සේ මේ වෙරළ තීරයේ සුන්දරත්වය විඳ ගැනීම සඳහා ජර්මන් ජාතික විදේශීය සංචාරකයන් පිරිසක් මේ දවස්වල ඇවිල්ලා තියෙනවා. කොවිඩ් වසංගතය හැමුවේ හෝටල් සංචාරක නිකේතන තවමත් වහලා තියෙන්නේ. හැබැයි දෙසැම්බර් මාසයේ වන විට උණවටුන සංචාරක කලාපය තුළ ප්‍රවර්ධනයක් ඇතිවේවි යයි විශ්වාසයෙන් පසුවන බව උණවටුන සංචාරක කලාපයේ හෝටල් හිමියෝ පවසති. අපිට වඩා අපි මේ ෆේස්බුක් වල එහෙම නැත්නම් මාධ්‍යවල යන කාරණා ගැන තර්ක කර කර ඉන්නවාට වඩා මේ ව්‍යාපාරිකයන්ට ඔවුන්ට හොඳ ව්‍යාපාරික ඉවක් තියෙනවා. ඔවුන් දන්නවා ලෝකේ කරකෙන විදිය. එන්නත් කරණයේ සාර්ථකයි. බ්‍රිතාන්‍යත් රතු ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කළා. ඒ කියන්නේ ඒ සුබ ලකුණු පහළ වෙන්නේ ඊළඟ ශීත ඍතුව වෙද්දී ලංකාවේ සංචාරක කර්මාන්තයට යහපත් තත්ත්වයක් උදාවේ ටික නැවත හුස්ම ගන්න පටන් ගනීවි. ඒක උණවටුනේ සංචාරක කර්මාන්තයේ නියලී ඉන්න කර්මාන්තකරුවන් දැනගෙන තියෙනවා. කලකට පස්සේ සුද්දෝ ඇවිල්ලා. එහෙම තත්ත්වයක් සුබදායි තත්ත්වයක් වාර්තා වෙන්න කාරණා දෙකක් බලපානවා. එකක් තමයි සංචරණ සීමා නීති රීති, අනිත් එක තමයි එන්නත් කරණය. ජනගහනයෙන් 52.3කට එන්නත ලබා දී අවසන්. චාමර අමරසූරිය මව්බිම පුවත්පතට මේ වාර්තා කර සිටින්නේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කරන ප්‍රකාශය. ඒ අනුව චාමර අමරසූරිය වාර්තා කරනවා 52.3කට එන්නත ලබා දී අවසන් කියලා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කරන ප්‍රකාශයේදී අවුරුදු 30ට වැඩි පුරවැසියන් මේ අතරින් බහුතරයක් වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන් 48.5කට පමණ ඊයේ දිනේ වන විට පළමු එන්නතේ මාත්‍රාව ලබා දී අවසන් බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. 20ත් 30ත් අතර තරුණ තරුණියන්ගෙන් 48.5ක් මුලදී තිබුණ අඩුවක්. හැබැයි දැන් තරුණ තරුණියන් තේරුම් අරගෙන තියෙනවා සමාජ මාධ්‍යවල ගියපු බොහෝ කතා බොරු හුඹස් පිය කියලා. ඒ නිසා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කියන 48.5ක් 20ත් 30ත් අතර වයස්වල එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා. ඒ වගේම පළමු එන්නත් ලබාගත් ලක්ෂ 27කට පමණ ඉදිරි සති දෙක ඇතුළත දෙවන එන්නත් මාත්‍රාව ලබා දෙනවා කියලත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා සඳහන් කරනවා. සංචාරක කර්මාන්තයේ නැවත පණ ගහන්නේ ඔය කිපු විදිහට එන්නත් කරණයේ සාර්ථකත්වය නිසා. මේ වෙනකොට ලංකාවේ ජනගහනයෙන් 52.3කට එන්නත ලබා දීලා අවසන්. ඊළඟට අද අපේ ඉලක්කය බවට පත්ව තිබෙන්නේ රටේ ජනගහනයෙන් 60%කට එන්නත ලබා දීම. ඒක තමයි ඉලක්කය. හැබැයි
දරුවන්ට එන්නත ලබා දෙනවද 12ට වඩා අඩු දරුවන්ට එන්නත ලබා දෙනවද නැද්ද කියන එක පිළිබඳව තාම තීරණයක් අරගෙන නැහැ කියලා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපිල රාජ්‍ය අමාත්‍යවරිය අද ඩේලි මිරර් පුවත්පතට කියලා තිබුණා. එන්නත විදගන්න පුළුවන් හැමෝම එන්නත විදගන්න එක වටිනවා. කොවිඩ් හැදී සති 2ත් 6ත් අතරදී දරුවන් තුළ MISC රෝග ලක්ෂණ ආවොත් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න. කොවිඩ් රෝගයේ ආසාදනය වී සති 2ත් 6ත් අතර කාලයේදී මල්ටි සිස්ටම් ඉන්ෆ්ලමේමරි සින්ඩ්‍රෝම් කියන තත්ත්වය ශරීරයේ විවිධ අවයවවල ඇතිවෙන්න පුළුවන්. එහෙම ලක්ෂණ මත වුණොත් වහාම විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන්න කියලා විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත කරන ඉල්ලීම සඳුනි ගමාරච්චි සහ කිල්ලපන චතුර්දේශාන් ලියනගේ වාර්තා කර සිටිනවා. ශරීරය තුළ කොවිඩ් වෛරසයට විරුද්ධව ඇතිවන්නා වූ ප්‍රතිදේහ ශරීරය තුළම හදවත පෙනහළු වකුගඩු වගේම මොළය ආදී විවිධ අයවලට විරුද්ධව ක්‍රියාකාරී බලපෑම් ඇති කිරීම මාරාන්තික තත්ත්වයක් ඇති වෙනවා කියලා තමයි විශේෂඥ වෛද්‍ය නලින් නිතුල්වත්ත සඳහන් කර සිටින්නේ. අසීරුවක් තා මැද්දේ කොවිඩ් මර්ධනය කිරීම සඳහා පියවර ගන්නවා. ඒක ප්‍රතිඵල පේන්න තියෙනවා. හැබැයි සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් රැසක කටයුතු ඊයේත් අඩපණයි. රෝගීන් රැසක් දැඩි පීඩාවට පත් වුණා. යුද හමුදාව එන්නත් කරන වැඩපිළිවෙලට පිවිසුනේ මේ වගේ තත්ත්වයක් මීට කලින් ඇති වෙච්ච වෙලාවක. චීනෙන් එන්නත් මිලියන මාත්‍රා 40ක් ලක්ෂ මිලියන 40ක් ලැබුණා. ඒ මොහොතේදී සෞඛ්‍ය සේවකයෝ එකපාරට වැඩ වර්ජනයක් ආරම්භ කළා. එන්නත ඇවිල්ලා තියෙනවා කරගන්න දෙයක් නැහැ. ජනතාව බලාගෙන ඉන්නවා එන්නත විදගන්න. ඒ අනුව තමයි ජනාධිපතිතුමා උපදෙස් දෙන්නේ යුද හමුදාපතිතුමාට ඉක්මනින්ම එන්නත් කරණය ක්‍රියාත්මක කරන්න එන්නත ඉක්මනින්ම ලබා දෙන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි විහාර මහාදේවී උද්‍යානයේ දියත උයනේ මේ විදියට පැය 24 පුරාම සහ ඇවිදගෙන ඇවිල්ලා ඊළඟට වයස්ගත මේ අයට ගෙවල් වලට ගිහිල්ලා එන්නත් කරණය වැඩපිළිවෙල යුද හමුදාව විසින් ආරම්භ කරන්නේ. ඒකේ ප්‍රතිඵල තමයි 52.3 දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. ඊයේත් සෞඛ්‍ය වර්ධනයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහත්මයාගේ වෘත්තීය සමිතිය ඊයේ ප්‍රකාශ කර සිටියේ තවත් අපි දැඩි කරනවා රුපියල් 7500 දීමනාව ඇතුළු අපේ ඉල්ලීම ඉටු නොකළොත් කියලා. හැබැයි මුර්තිට්ටු ආනන්ද හාමුදුරුවෝ කියන්නේ උන්වහන්සේගේ වෘත්තීය සංගමයේ මේ වැඩ වර්ජනයට සහභාගී වෙන්නේ නැහැ. අයවැයෙන් සාධාරණ ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. රට විවෘත කළ පසුවත් පවතින මාර්ගෝපදේශ වළංගුයි 99%ක්ම ඒවත් තවදුරටත් ක්‍රියාත්මක වේවි. ඒ කියන්නේ දැන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ 99%ක්ම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා කියලා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සඳහන් කරනවා. මේ වනතෙක් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලින් 99%ක්ම තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව තමයි එතුමා සඳහන් කර සිටින්නේ. ඒ අතරේ කටුනායක PCR පැය 3න් දෙන්න ක්‍රමවේදයක් හැදුවා. හෝටල් නිරෝධායනට තිත තැබූ කටුනායක PCR රසායනාගාරයේ වැඩ එක දවසෙන් නවතී කියලා. එතකොට මේක පිටිපස්සේ ජාවාරමක් තියෙනවා කියලා හෙළි කරපු නිසා එහෙම ජාවාරමක් නිසාද එහෙම වෙන්නේ කියන ප්‍රශ්නයක් ඇති වෙනවනේ. එවැනි නතර කිරීමක් කරන්නේ තාක්ෂණික ගැටලුවක් නිසා තමයි යම් ප්‍රමාදයක් තියෙන්නේ. අපි ඒක ඉතාම ඉක්මන් නිවැරදි කළා නැවත මේ ක්‍රමවේදය පටන් ගන්නවා. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපතිවරයා ඒකට උත්තර දෙනවා. චමින්ද සිල්වයි වාර්තා කර සිටින්නේ අද දිව ඉන පුවත්පතට ඒ පුවත. ඊට පස්සේ අපි මේ තෝරා බලන්නේ අද අරුණ පුවත්පත. අරුණ පුවත්පත ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කරන පුවත් කීපයක් තියෙනවා. එකක් තමයි රුපියල් වලින් වටිනාකම තහවුරු කරගන්න ඕනේ. එහෙම නැත්නම් රුපියල් නොකල ඇමරිකන් ඩොලර් මිලියන 345ක් අපනයනකරුවන් අතේ කියලා නයන තරඟ ගමගේ මේ වාර්තාව ගෙනෙන්නේ. ඒ අනුව සාමාන්‍යයෙන් 2021 අවුරුද්දේ මේ අවුරුද්දේ පළමු මාස 8 ඇතුළත අපි අපනයනින් උපයගත්ත මුදල මාසිකව බැලුවොත් මාසිකව අපි ඇමරිකන් ඩොලර් මිලියන 985ක මුදලක් උපයලා තියෙනවා. හැබැයි ඒ අපනයන කරපු ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ රුපියල් බවට හරවල තියෙන්නේ අර රුපියල් ඇමරිකන් ඩොලර් මිලියන 985න් ඇමරිකන් ඩොලර් මිලියන 640ක් විතරයි. ඒ අනුව ඇමරිකන් ඩොලර් මිලියන 345ක් තවම ඩොලර් විදියක එහෙම නැත්නම් රුපියල් කරන්නේ නැතුව ඔවුන් අතේ තියනවලු. මේ පසුබිම් මත විශේෂයෙන්ම වසංගතය ආශ්‍රිත පීඩන හේතුවෙන් විදේශ විනිමය ලැබීමේ අනිකුත් ප්‍රධාන මාර්ග මත අයහපත් බලපෑම් ඇතිවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි මහ බැංකුව සඳහන් කරනවා. මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරලා ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකා රුපියල් වලට මේ මුදල් පරිවර්තනය කිරීමේ වැදගත්කම අවධාරණය කරනවා. ඒ වගේම මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්මයා කියනවා ඩොලර් වලින් බදු ගෙවන්න ලෑස්ති නම් වාහන ගෙන්නන්න ඉඩ දෙන්න පුළුවන් කියලා. ඩොලර් වලින් බදු ගෙවුවොත් වාහන ගෙන්නන්න අවසර කියලා අද
මේ පුවත වාර්තා කරනවා අරුණ පුවත්පතම. ඒ අනුව පුවත වාර්තා කරන විදියට නයනතරංග ගමගේ මේ තත්ත්වය ඒ කියන්නේ රේගුවට අයවිය යුතු බදු මුදල් එක්සත් ජනපද ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. මේ කියන්නේ වාහන ගෙන්නන්න නෙවෙයි විශේෂයෙන්ම මේ වාසිය තිබෙන්නේ බොහෝ දෙනෙක් ඉල්ලලා තියෙනවා විදේශගත වෙන්න අය. රට රස්සාවල් කරන අය තමයි මේ වාසිය ඉල්ලන්නේ අපි ඩොලර් වලින් ගෙවන්නම් අපිට වාහන ගන්න ඉඩ දෙන්න කියලා. එතකොට මහ බැංකුවේ අධිවත්තුමා කියන්නේ ඩොලර් වලින් රේගු බදු වරාය බදු ගෙවන්න ලෑස්ති නම් වාහන ගෙන්වන්න ඉඩ දෙන එක ගැන සලකා බලන්න පුළුවන් කියලා. ඩොලර් වලින් බදු ගෙවන්න සූදානම් නම් වාහන ගෙන්වන්න අවසර දෙනවා. රජයේ අක්කර 126ක් ලක්ෂ 2.5 ගානේ බද්දට කොළඹ පන්සලකට කියලා අද උදේජීවී ඒකනායක වාර්තා කරනවා. රුපියල් කෝටි 50ක තක්සේරු වටිනාකමකිනුත් වීරකැටේ වෙහෙරගොඩවත්ත ඉඩමේ අක්කර 126ක් රුපියල් 2,53,000ක වාර්ෂික බදු මුදලකට වසර 30ක කාලයක් ශ්‍රී ජනරත්න අධ්‍යාපන ආයතනයේ පාලක සභාවට ලබා දීමට ඉඩම් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊළඟට කොළඹ නගරේ තියෙනවලු ලියාපදිංචි නැති දේපොළ 68000ක්. ලියාපදිංචි නැති දේපොළ 68000ක් කොළඹ නගරේ තියෙනවා කියලා නයනතරංග ගමේ වාර්තා කරන්නේ. ඒ විතරක් නෙවෙයි කොළඹ නගරේ ලියාපදිංචි නැති දේපොළ 68000ක් තියෙද්දි වරාය හිරුණු කන්ටේනර් පිළිබඳවත් මේ දවස්වල කතාවක් ඇදලා යනවා. වරාය හිර වෙච්ච කන්ටේනර් නිදහස් කරන්න නම් ඇමරිකන් ඩොලර් කෝටි 2.5ක් ඕන කියලා ආනයනකරුවෝ මහ බැංකුවට දන්වති. ඉන්දික ශ්‍රී අරවින්දයි වාර්තා කරන්නේ. මේ මහත්තුරු දිගටම බැලුවේ කොහොම හරි සීනි මිලෙන් පටන් ගත්තම සීනි 150ට විකුණන්න පුළුවන්කම තියෙද්දි 122ට විකුණන්න පුළුවන්කම තියෙද්දි 200ට 210ට එකපාරට වැඩි කළා. එකම උත්තරේ තමයි කිව්වේ. හැබැයි පාලන මිලක් ගෙනාව විතරයි නැවත 150ට අඩුණක් කිසිම හේතුවක් නැතුව මේ මහත්තුරු කියනවා වරායේ ආහාර නිදහස් කරගන්න ඇමරිකන් ඩොලර් කෝටි 2.5ක් ඕන කියලා. මොකද පහුගිය සිකුරාදා ජීවන වේදම් අනුකමිට රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා උපදෙස් දුන්නා මුදල් අමාත්‍යාංශයට ඩොලර් නිදහස් කරන්න මේ ගැටලු විසඳලා දෙන්න කියලා. ඊයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා කරපු ප්‍රකාශයකුත් අපි වාර්තා කළා. වරායේ භාණ්ඩ නිදහස් කරගන්න ඕන නම් කන්ටේනර් නිදහස් කරගන්න ඕන නම් මුදල් අමාත්‍යාංශයට කියන්න කියලා. දැන් කියනවා ඇමරිකන් ඩොලර් කෝටි 2.5ක් ඕන කියලා. නොකෙරෙන වෙද්දකමට කෝඳුරු තෙල් 7 පට්ටෙකුත් තව ටිකක් ඕන කියලා ගමේ කතාවක් තියෙනවා. කොළඹ උදවිය සමහර විට ඒක දන්නවා. මොකද ගමේ ඉන්නේ ගොඩක් කොළඹින් ඇවිල්ලා පදිංචි වෙන්න උදවියනේ. රජය සමග සාකච්ඡාවට එන්න ඩයස්පෝරාව විදෙස් මැදිහත් වීමක් පතයි කියලා අද වාර්තා කර සිටිනවා මේ පුවත අරුණ පුවත්පත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමුවෙච්ච අවස්ථාවේදී සඳහන් කර සිටියා දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් කියලා. ඒ අනුව දෙමළ ඩයස්පෝරාව මේ පිළිබඳව ප්‍රතිචාර දක්වන එෆ් අස්ලම් කියන්නේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය සමග සාකච්ඡා කරන්නේ විදේශ රටවල ඍජු මැදිහත් වීම මත පමණක් බවට දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන සංවිධාන 8ක් ඒකමතිකව අවධාරණය කරලා තිබෙනවා. අර කලින් ආනයනකරුවන් සම්බන්ධයෙන් කියපු කතාවම තමයි මේකටත් කියන්න වෙන්නේ. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටකුයි තවත් ටිකක් ඕනේ කියෝ වගේ තමයි නොකෙරෙන වෙදකම ගැන කිව්වම. ඒ උපහැරණයකට සම්බන්ධ වෙච්ච නිසා දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම පිළිබඳව කිව්වා. ඒ අතර මුල් පිටුවේ අරුණ පුවත්පත වාර්තා කරනවා ලිට්‍රෝ ලාෆ්ස් එක්ව පිහිටු සියොලිට් ගෑස් විසිරුවයි කියලා පුවතක් ආර්ථික පුවත් පිළිබඳව කතා කරද්දී අද නයනතරංග ගමගේම තමයි වාර්තා කර සිටින්නේ. මේ නව සමාගම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්මයාත් එක්ක පැවතිච්ච සාකච්ඡාව වට කිහිපයකින් පස්සේ තමයි මේ තීන්දුව අරගෙන තිබෙන්නේ. පිහිටුවපු නව ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට ලිට්‍රෝ ආයතනයේ සභාපතිවරයා පත් කිරීමට මුලින් තීරණය කර තිබුණත් පස්සේ ඒක වෙනස් කර සුසන්ත සිල්ව මහත්මයා ඒ දුරට පත් කර තිබුණලු. කොටස් වලින් 24%ක් පමණක් හිමි ලාෆ් සමාගමේ එක් නියෝජිතයෙක් වෙනුවට නියෝජිතයන් දෙදෙනෙකු ඇතුළත් කිරීමටත් පියවරගෙන තිබෙනවා. මෙහිදී සියලුත් සමාගමේ කොටස් වලින් 75ක් හිමි කරගත යුතු ලිට්‍රෝ සමාගමට අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් තිදෙනෙකු පමණක් ලබා දීම පිළිබඳවත් ලිට්‍රෝ සුරකීමේ ජාතික එකමුතුව ප්‍රශ්න කර සිටියා. මේ සියලු කාරණා එක්ක තමයි අවසානයේදී අද අරුණ පුවත්පත යෝජනා කරන්නේ ලිට්‍රෝ ලාෆ්ස් එක්ව පිහිටවපු සියලුත් ගෑස් සමාගම විසුරුවනවා කියලා. ඒ පුවත් අපි තෝරගත්තේ අරුණ පුවත්පතින්. ඊළඟට අපි කිව්වනේ මේ දෙමළ ඩයස්පෝරාව කොන්දේසියක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ජනාධිපතිතුමා කියපු විදිහට සාකච්ඡා කරන්න සූදානම්. හැබැයි
විදේශ මැදිහත්වීමක් ඍජු විදේශ මැදිහත්වීමක් ඕනේ කියලා. ඒ අතරේ අද ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පත සාකච්ඡාවක් කරනවා. මීට ටික දවසකට කලින් අපි වාර්තා කර සිටියා නෝවේ නියෝජ්‍ය නගරාධිපති ධූරයට පත්වෙච්ච ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳව. ඒ පුවත තමයි මේ අපි ලංකාදීප පුවත්පතෙන් තෝරගන්නේ. ශ්‍රී ලංකාව එක්ක සහයෝගයෙන් වැඩ කරන්න නෝවේ නව මන්ත්‍රී ගුණරත්නම් එරට නව ආණ්ඩුවට කියයි. නෝවේ නව මන්ත්‍රී ගුණරත්නම් එරට නව ආණ්ඩුවට කියයි. ශ්‍රී ලංකයේ සම්භවයක් ඇති කම්සි ගුණරත්න මහත්මිය නෝවීජියානු පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් තමයි ඇය ඒ බව සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන්න කියලා තමන් නෝවීජියානු නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ගුණරත්න මහත්මිය කම්සි ගුණරත්න මහත්මිය කියනවා. නෝවේ කියලා කියන්නේ අපිට 2001-2 කාලේ ඉඳලා මතකයි LTT ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙද්දී ඩයස්පෝරාවේ බලල් අතක් වගේ ක්‍රියාත්මක වුණාදෝ කියන සැකය තියෙනවා. ලංකාවේ ආණ්ඩුවට කරපු බලපෑම් මතකයි. ඒ නිසා තමයි අලුත් ආණ්ඩුවට ශ්‍රී ලංකයේ සම්භවයක් ඇති කම්සි ගුණරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ ලංකාවත් එක්ක වැඩ කරන්න සහයෝගයෙන් වැඩ කරන්න කියලා. මේ මාධ්‍ය සාකච්ඡාවේදී කම්සි ගුණරත්න නෝවේජියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සඳහන් කරන එක කාරණාවක් විශේෂයෙන්ම මොකද ලංකාවේ වර්ජන රැල්ලක් පිළිබඳව කතා වෙනවා. ඊයේත් අපි සෞඛ්‍ය වර්ජන ගැන කතා කළා. ඊයේ සෞඛ්‍ය වර්ජනයක් තිබුණා කියලා අද කිව්වා. එතකොට කොවිඩ් වසංගතයේ උඩුදුවා ඇති මොහොතක එහෙම සෞඛ්‍ය වර්ජන කරනවා. ඊට පස්සේ වෙන වැඩ වර්ජන ගුරුවරු වැඩ වර්ජන කරනවා. ශ්‍රී ලංකාවේ වර්ජන කිරීම ඉදිරියට යා යුතු ක්‍රමවේදය පිළිබඳව මෙහිදී ප්‍රශ්න කරනවා. වර්ජන කිරීම ගැන මා විශ්වාස කරන්නේ නැහැ. ආයෝජන තියෙන්න අවශ්‍යයි. ශ්‍රී ලංකාව තුළ රැකියා නිර්මාණය වෙන්නේ ආයෝජන වලින් පමණයි. මේ කතාව රටක පුරවැසිය විදිහට අපි තේරුම් ගන්න වෙනවා. මේ නෝර්වේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච කම්සි ගුණරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය කියන්නේ වර්ජන රැල්ලට වඩා අපි වැඩ කරන්නයි අවශ්‍ය වෙන්නේ. ආයෝජන තියෙන්න ඕනේ. වර්ජන රැල්ලක් අසාධාරණ විදිහට ක්‍රියාත්මක වුණොත් ආයෝජකයෝ රටට එන්නේ නැහැ. එහෙම වුණා මොකද වෙන්නේ? අපිට රැකියාව සෞදා වෙන්නේ නැහැ. අපි රැකියා ඉල්ලලා එහෙම නැත්නම් බඩු මිල අඩු කරන්න අනිකුත් සහන ඉල්ලලා උද්ඝෝෂණ කරනවා නෙවෙයි. ඇත්තටම ආයෝජන සඳහා හිතකර වාතාවරණයක් රට තුළ ඇති කිරීම තමයි අපේ වගකීම වෙන්නේ. නෝර්වේ නව මන්ත්‍රී ගුණරත්නම් එරට ආණ්ඩුවට කියයි කියලා අද මේ පොත වාර්තා කර සිටින්නේ ලංකාදීප පුවත්පත. මෙන්න අපිට හමු වෙනවා ඉන්දියාවේ දුම්රිය පොලක තාත්තා එක්ක තේ විකුණපු කොල්ලා 4 වෙනි වතාවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතනවාය කියන පුවත ධනුෂ්ක කංකානම්ගේ වාර්තා කරන්නේ. ඒ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිබඳවයි මේ ලිපිය ලියවෙන්නේ. ඉන්දියා අගමැති මෝදි ඓතිහාසික කතාවක් කළා. අගමැති නරේන්ද්‍ර මෝදිගේ කතාවේ වඩාත් අවධානයට ලක් වූ කොටස ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් බව පෙන්වීමට ඔහු ගෙන හැරපෑ උදාහරණය. ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් භූමියක් බවත් විවිධ ජාති ආගම්වලට ඇත් විවිධ භාෂා කතා කරන කෝටි සංඛ්‍යාත ජනකායක් එම ප්‍රජාතන්ත්‍රවාදයේ භුක්ති විඳින බවත් මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ඒ සඳහා එතුමා යොදාගත් උදාහරණය තමයි තමන් දුම්රිය ස්ථානයක ඉඳලා පියා එක්ක තේවෙලෙන්දෙක් විදියට කටයුතු කරපු කොළුවෙකු ඉන්දියාවේ අගමැතිවරයා ලෙස 4 වන වතාවතත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඇමතීම ඒක විශේෂයක්. ඒක තමයි ඉන්දියාවේ තියෙන ජන සහයෝගීත්වයට ප්‍රජාතන්ත්‍රවාදයට හොඳම නිදසුන කියලා කියද්දී සභාවේ රැස් වී සිටි සියලුම දෙනා අත්පොලසන් නැගුවා කියලා වාර්තා කරනවා. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ තේ වෙළඳාම සම්බන්ධ මේ අතීත කතාව වරින් වර කරලියට පැමිණ තිබුණත් මෙවර එහි වැදගත්කම වන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ඔහුම ඒ බව ප්‍රකාශ කරපු නිසා. කොමුණත් මේ කතාවේදී දේශපාලනික සිව් උපහාසයන් කිහිපයක් එල්ල කරන්නත් නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා අමතක කළේ නැහැ. එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයට සියුම් විවේචන එල්ල කළා. නිකන් ඔළුව අත ගාලා පොඩි ටොක්ක්ක් කන්න, චීනියට ඔළුව අත ගාලා ටොක්ක්ක් කන්න වගේ කතාත් මේ කතාව ඇතුළේ තිබුණා. තේ විකුණපු කොල්ලා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 4 වතාවක් ඇමතුවා නම් අපේ කොල්ලෝ කෙල්ලොන්ට කොහේට යන්න බැරිද? අපේ මොන කොල්ලෝ කෙල්ලොන්ටද? මෙන්න මේ වගේ කොල්ලෝ කෙල්ලොන්ට. කුලියාපිටිය සුරදූතේ ආශ්‍රා භානුටත් ඒ නවයක්. අද කුලියාපිටිය උපේන්ද්‍ර සමරසිංහයි දිවයිනට වාර්තා කරන්නේ කුලියාපිටිය සුරදූත බාලිකාවේ ඒ නවය සාමාර්ථ ලද විශිෂ්ටයින් අතර උපතින්ම මුස්ලිම් ජාතික දැරියක් සිංහල සහ බුද්ධ ධර්මය ඇතුළු විෂයන් 9 සඳහා ඒ සාමාර්ථ ලබාගෙන තිබෙනවා. මෙන්න මොහොමඩ් මිස්බර් ආශ්‍රා භානු ඇයගේ ඡායාරූපය. අර ඉන්දියාවේ මෝදි අගමැතිතුමා කිව්වා වගේ වාර්ගික සහයෝගීතාව
කොයි ආකාරයෙන්ද තියෙන්නේ ඒකට හොඳ උදාහරණය තමයි තමන් කියලා. එතකොට ආශ්‍රා බානු ඒ වගේ තවත් බොහෝ දෙනෙක් ඇති ඔවුන්ටත් ලෝකයට ලොකු පණිවිඩයක් අනාගතය කියන්න පුළුවන් වෙයි. ඒ විතරක් නෙමේ එකම ගෙදරට ඒ 18ක් ලැබුණ කියලා පොතකුත් අද දිවෙන වාර්තා කරනවා. මහියංගනේ රංජිත් කරුණාවීර එක ගෙදර ඒ 18ක් ලැබෙන්නේ මහියංගන ජාතික පාසලේ පමුදිනී සහ සමුදිනී ඒ 9 බැගින් ලබාගත්ත නිසා. ඒ අනුව මහියංගන ඇලෑවෙල ප්‍රදේශයේ තමයි මේ ආරච්චිය ලැබෙන්නේ. මේ පුවත තෝරගන්න තවත් එක හේතුවක් තියෙනවා අපි. ඒ තමයි මේ පුවතේ තවත් කතාවක් තියෙනවා. මොකද්ද? මේ මහියංගනේ. මහියංගනේ කියපු ගමන් ඔබට මතක් වෙන්නේ දඹාන වැඩි ජනතාව ජීවත් වෙනවා. ඒ කියන්නේ නොදියුණු සංවර්ධනය නොවූ පහසුකම් අඩු එහෙම ගුරු පාට චිත්‍රයක් තමයි අඳුරු පාට චිත්‍රයක් තමයි ඔබට මැවෙන්නේ. ආයි අපි මේ ඡායාරූපය එක්ක බලමු. මේ පමුදිනී සහ සමුදිනී ඒ සාමාර්ථ 9 බැගින් ලබා ගන්නවා නිවුණු දෙන්නෙක්. හරියටම නම කිව්වොත් DS පමුදිනී විජේමාන්න සහ DS සමුදිනී විජේමාන්න. විශේෂම කාරණය තමයි මේ පමුදිනී සහ සමුදිනී මහියංගනේ ඉඳලා එක ගෙදරට ඒ 9ක් ගේන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ හදාරලා. මහියංගනේ හැබැයි ඉංග්‍රීසි මාධ්‍යෙන් අධ්‍යාපනය හදාරන. එතකොට අපි නිදහසෙන් පස්සේ මොනවද ලබාගෙන තියෙන්නේ කියලා කටට ආවට තරක කරද්දි මේ වගේ ජයග්‍රහණ අපි ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට ග්‍රාමීය පාසල් දක්වා මහියංගනය එහෙම නැත්නම් මේ වගේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඈත කෙළවරට පවා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබා දෙන්න තරම් අපිට අපේ හැකියාවන් නිමත අධ්‍යාපන පහසුකම් වර්ධනය කරගෙන තිබෙනවා. ඒවා පිළිබඳව අපි කතා කරන්නේ සතුටින්. අද අරුණ පුවත්පත වාර්තා කර සිටියා සරසවි සිසු ආචාර්ය පිරිස වැඩි කරගන්න රුපියල් කෝටි 2300ක් වෙන් කරන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන අවුරුද්දේ ඉඳලා 11000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලවලට බදවා ගන්නවා. නිරන්ත මදුරාවලයි වාර්තා කර සිටින්නේ ලබන අවුරුද්දේ ඉඳලා විශ්වවිද්‍යාලවලට බදව ගන්න සංඛ්‍යාව තවත් 11000කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරන්න තීරණය අරගෙන තියෙනවා. මේ තමයි වෙන්න ඕන කාරණාව. එතකොට හොඳට ඉගෙනගෙන මම කවුද වෙන්නේ? මම හොඳට ඉගෙනගෙන හොඳ ගොවියෙක් වෙනවා කියලා එහෙම අධිෂ්ඨානයක් පවා අපේ හිත්වල ඇති කරන්න මෙන්න කාලය ඇවිල්ලා. එහෙම අධිෂ්ඨානයක ඉන්න පුංචි දරුවෙක් ගැන අද වාර්තා කරනවා රවීන්ද්‍ර චන්ද්‍රලාල් හිනිදුම සහ UM තිලකරත්න ලබුදුවේ ඉඳලා වසංගතයේ වසන්තයක් කරගත් පින්නදුවේ පුංචි කාබනික ගොවියා. සාමාන්‍ය පෙළෙන් ඒ 9ක් ගත්ත විශිෂ්ටයන් ගැන කියනවා වගේම මේ විදිය විශිෂ්ටයන් ගැනත් අපි කියන්න ඕනේ හොඳට ඉගෙනගෙන ගොවියෙක් වෙන්න සාර්ථක ගොවියෙක් සාර්ථක ගොවි ව්‍යවසායකයෙක් වෙන්න එහෙම උදවි ඉන්නවා. ගාල්ල වලහන්දුව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයිති පින්නදුව පීල්ල හන්දිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බානුක මන්දුණු තමන්ගේ තාත්තත් එක්ක එකතු වෙලා කාබනික පොහොර නිෂ්පාදනය කරලා ඉතා සාර්ථක ලෙස කොරටු වගාවක් පවත්වාගෙන යනවා. පින්නදුව ජයන්ති මහාවිද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ තමයි ඉගෙනුම ලබන්නේ. තාත්තට ශක්තියක් වෙන්න තමයි කාබනික පොහොර හදලා කොරටුවක් වගා කරන්න හිතුවේ කියලා 15 හැවිරිදි බානුක කියනවා. සරුසාර කොටුවේ පලා වර්ග සහ එළවලු කෘමි පාලනයට පරිසර හිතකාමී උපක්‍රම භාවිත කරනවා කියලා අද අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කරනවා. වසංගතයේ වසන්තයක් කරගත් පින්නදුවේ පුංචි කාබනික ගොවියට ඔන්න අපි පත්තරමේන්තුවෙන් ලොකු ඉඩක් වෙන් කළා. ඒ 9 ගත්ත විශිෂ්ටයන් එක්කම පුංචි වීරයා ඒ තමයි බානුක මන්දුනුත් අපි අර විශිෂ්ටයන් අතරමැතිව බානුක 10 වෙනි ශ්‍රේණිය ඉගෙන ගන්න. ඒ කියන්නේ ලබන අවුරුද්දේ තමයි සාමාන්‍ය පෙළ ලියන්නේ. සාමාන්‍ය පෙළටත් මේ වගේ ඉහළම ප්‍රතිඵලයක් ගන්න ඕනේ බානුක. බානුකගේ ජයග්‍රහණය ගැන අපි එහෙම කිව්වා. ඊට පස්සේ අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන මේ සෙසු පුවත්වලට අවධානය යොමු කරන්න මේ දවස්වල පත්තර කිහිපයක් එනවා අපිට මුද්‍රිත පිටපත් විදිහට. ඊළඟට අනික් පැත්තෙන් අපි අන්තර්ජාලයෙන් බාගත කරගන්නවා ඩවුන්ලෝඩ් කරගන්නවා පත්තර කීපයක්. එහෙම ගුරුව ජයග්‍රහණ පිළිබඳව අපි කිව්වනේ දරුවන්ගේ ජයග්‍රහණ දරුවන් කොයිතරම් අමාරුවෙන්ද සාමාන්‍ය පෙළ විභාගේ මේ පාර ලිව්වේ. ඒ අතරේ රට තුල උද්ඝෝෂණ රැල්ලක් යනවා ගුරු වෘත්තීය සමිතිය. අපි ගුරුවරු නෙවෙයි ගුරු වෘත්තීය සමිතිය. ගුරුවරු ඇත්තටම උගන්වන්න ආසයි. ගුරුවරු දැන් දන්නවා ගැටලුව කොතනද තියෙන්නේ කියලා. ගුරුවරුන්ගේ ගැටලු වලට විසඳුමක් දීලා තියෙනවා. ගුරු වෘත්තීය සංගම්වල ගැටලු වලට විසඳුම් දෙන්න අමාරුයි. හේතුව ඔවුන් කරන්නේ ආණ්ඩු විරෝධී වර්ජනයක් නිසා. ගුරු වැටුප්
තීරණය කිරීමේදී උපාධිධාරී ගුරු වැටුප් තීරණය කරන්නේ සුදුසුකම් නැති ගුරු නායකයින් කියලා මෙන්න කුමුදු පුල්ශාන්ත වාර්තා කරනවා සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය කරන මේ චෝදනාව. උපාධිධාරී ගුරුවරුන්ගේ වැටුප් තීරණය කරන්නේ සුදුසුකම් නැති ගුරු නායකයින්. මේක තමයි ඇත්තම ගැටලුව. මේක වසන්තා හඳපාංගොඩ මහත්මියත් එක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර සිටියා. මොකද කවදාවත් මේ වෘත්තීය සංගම් වලට මේ ගැටලුව විසඳන්න උවමනාවක් නැහැ. ගුරු සංගම් හදාගෙන මේ විදියට ආක්‍රමණශීලී විදියට සහ ගුරු වෘත්තියට කෙලෙසන විදියට කටයුතු කරන පිරිස් වලට ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න තියෙනවා. බලය ඇති ගුරු සංගම් කියන දෙයට පමණක් අවධානය යොමු නොකර තමන් කියන දෙයටද අවධානය යොමු කරන්න කියලා තම සංගමයේ අදාළ දේශපාලනඥයන් ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා කියලා සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය කියනවා. සුදුසුකම් වල ක්ෂේත්‍රය තුළ ලැබිය යුතු වැටුප් දිනා ගැනීමට මැග ඇහිරී ඇත්තේ දේශපාලන අරමුණු සහ පටු අරමුණු ඇති ඇතැම් විදුහල්පතිවරුන් සහ ගුරු සංගම් නිසා බවද ලිපිය මගින් පෙන්වා දීලා තිබෙනවා. තමන්ට පවතින ගැටලු අදාළ බලධාරීන්ට දැනුම් දීම සඳහා උත්සාහ ගන්නා අවස්ථාවේදීම මේ විදුහල්පතිවරුන් සහ ගුරු සංගම් එම හමුවෙන් බලක්වාලීමට පියවර ගන්නා බවද මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවද ලිපියේ සඳහන්. අපි දැක්ක සමාජ මාධ්‍යවල මේ දවස්වල හුමාරු වෙනවා මේ විදිහේ ගුරු සංගම් එක සාකච්ඡාවකට ගියාම අධ්‍යාපන අමාත්‍යාංශයේදී මේ විදියට චණ්ඩි පාඩ් දාන්නේ නැති ගුරු සංගම් සාකච්ඡාවලදී තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින ගියාම චණ්ඩි පාඩ් දාන ගුරු සංගම් ඔවුන්ට තර්ජනය කරන හැටි. ඒ අතරේ නාමල් උයනේ ස්වාමින් වහන්සේ නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හාමුදුරුවෝ කියනවා පාසල් ආරම්භ කළ විටත් ගුරුවරුන් නාවොත් මව්පියන් ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න කියලා ගුරුවරු පාසල් එනවා. හැබැයි නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල ස්වාමින් වහන්සේ සඳහන් කර සිටින්නේ පාසල් ආරම්භ කරාට පස්සෙත් මේ උද්ඝෝෂකයෝ මේ වර්ජකයෝ ගුරුවරුන්ට පාසල් එන්න ඉඩ නොදුන්නොත් දෙමව්පියන් ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න කියලා. දැන් මේ වෙනකොට සමාජ මාධ්‍යවල එහෙම හඬපට යනවා මේ චණ්ඩි පාඩ් දාන ගුරු විදුහල්පති සංගම්වල ඉන්න උදවිය කතා බහ කරන හැටි කොහොමද අර සිංහල භාෂාවෙන් කිව්වොත් අමුතිත්ත කුණුහරුපෙන් අමතන හැටි වැඩ වර්ජන වලට උදව් නොකරන දරුවන්ට අනුකම්පා කළා මේ සාමාන්‍ය පෙළ උගන්වන දරුවන්ට ඔන්ලයින් ක්‍රමය හරහා උගන්වන ගුරුවරුන්ට තර්ජනය කරන හැටි එහෙම දැක ගන්න අහන්න පුළුවන්. ඒ අය ගැන තමයි මේ කියන්නේ. ඇඳන් වලට වැය වුණේ 2,36,000යි. නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය ද්වේෂ සහගතයි මිලදී ගත්තේ දැව සංස්ථාවෙන් කියලා ඊයේ මේ පුවත ජාතික පුවත්පත්වල වාර්තා වී තිබුණා. චෝදනාවක් වශයෙන් තමයි එල්ල වී තිබුණ මේ කාරණාව පිළිබඳව මේ චෝදනා එල්ල කරද්දී වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගැහුවාම මොකද වෙන්නේ? ඒක තමයි මේ පැහැදිලි කර සිටින්නේ. ඒ අනුව ඇඳන් වලට වැය වුණේ 2,36,000යි මිලට ගත්තේ දැව සංස්ථාවෙන්. නිර්මාණී ගුණරත්න මේ වාර්තා කර සිටින්නේ අද එල්ල වෙච්ච චෝදනා ඇත්තද නැත්තද? ඊළඟට නීති විරෝධීව පෞද්ගලික සමාගමකට පැවරූ කෝටි සීගණනක් වටිනා ඩාලිපාරේ ඉඩමක් නිවාස අධිකාරිය පවරා ගනී කියලා මව්බිම් වාර්තා කරනවා. දේශපාලන හිතවත්කමට 2006 දී තක්සේරු මිලට 2006 තක්සේරු මිලට 2016 දී දීලා හිටපු නගරාධිපතිවරයෙකුගේ පොතකුත් සම්බන්ධයි බැංකු දෙකකින් මහා පරිමාණ ණයකුත් තරම් කියලා අමිල අබේරත්න වාර්තා කර සිටිනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහි සාක්ෂි ලබා ගත්තේ විනිවිද භාවයකින් තොරව කියලා මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා ඊයේ විදේශ මන්ත්‍රීතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කර සිටියා. අද අරුණ පුවත්පත ඒ පිළිබඳව සඳහන් කර සිටිනවා. අරුණ පුවත්පතට මේ වාර්තාව ගෙන එන්නේ නිලන්ත මදුරාවල. ඒ අනුව අපේ රට දිගින් දිගටම ලුහුබැඳ යාම සඳහා ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන මේ යාන්ත්‍රණය නඩත්තු කිරීම සඳහා විශාල ධනස්කන්ධයක් වෙන් කිරීමට මේ බලාපොරොත්තු වෙනවා. අද ලෝකයේ තිබෙන තත්ත්වය තමයි මනුෂ්‍ය සංහතියේ භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයකට කොවිඩ් සම්බන්ධයෙන් ආරක්ෂක මාත්‍රා එකක්වත් ලබා ගන්න පුළුවන් වෙලා නැහැ. ඒ වගේ තත්ත්වයක් තුළ මූල්‍ය සම්පත් මනුෂ්‍ය ජීවිත දැඩි රැක ගැනීම සඳහා දැඩි අවශ්‍යතාවක් තිබෙන මොහොතක ඩොලර් මිලියන ගණනක් අපේ රට ඩොලර් මිලියන ගණන් වියදම් කළා අපේ රට ලුහුබැඳගෙන යාම සඳහා යාන්ත්‍රණ භාවිත කිරීමට. ඒ කියන්නේ ලෝකෙ මේ වෙනකොට තියෙන ලොකුම අර්බුදය තමයි කොවිඩ් වලින් බේරෙන එක. කොවිඩ් එන්නත් ලබා ගන්න බැරුව ලෝකෙ මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒවට සල්ලි වේදම් කරන්නේ නැතුව අපි ප්‍රශ්න මැද්දේ ඔලුව උස්සන්න හදද්දී අපේ කකුලෙන් අදින්න මේ වගේ යාන්ත්‍රණයන් කෝටි ගණන් වියදම් කරන එක ගැන තමයි ජී.එල්. පිරිස් මහාචාර්යතුමා විදේශ අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටින්නේ. මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහි සාක්ෂි ලබා ගත්තේ විනිවිද භාවයකින් තොරව කියන සිරස්තලෙන් එය වාර්තා කරනවා. අද අරුණ පුවත්පත 1977 අද වගේ දවසක තමයි සැප්තැම්බර් මාසේ 28 වන දාවක තමයි
මහාචාර්ය සේනක බිබිලි මහත්මයා අභිරහස් ලෙස ඝාතනය වෙන්නේ. ඒක අභිරහසක් අදටත්. හැබැයි දන්නෝ දනිති සහ කියන්නෝ කියති ඖෂධ මාෆියාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි සේනක බිබිලි මහත්මයා ඝාතනයට ලක් වෙන්නේ කියලා. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආයර සහල් වලට පාලන මිලක් ක්‍රියාත්මක කරන්න බැරි කොට සීනි වලට පාලන මිලක් ක්‍රියාත්මක කරන්න බැරි කොට ඖෂධ වලට කොහොමත්ම පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා විවෘත ආර්ථිකය ඇතුලේ. ඒ වගේම සමහර දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රශ්න මතුවලා තියෙනවා. පාර්ලිමේන්තුවේදී පහුගියදා ප්‍රශ්න කර සිටියා රුපියල් 355ට ගන්න පුළුවන් ඖෂධය 55000ට අරගෙන තියෙනවා. එහෙම කරපු උදවිය පිළිබඳව කවුද කින්ද මන්ද කළේ නැව් කීයක් තියෙනවද කියලා පස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ඒ උදවියට හෙළිදරව් වුණා. නායන තරංග ගමගේ වාර්තා කරනවා මහ බැංකුව අධිපති බයිලා කියද්දී ආණ්ඩුව වීණාව එනවා මිනිස්සුන්ට කන්න නැහැ දරුවන්ට කිරිපිට නැහැ රට විනාශයි කියලා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්මයා කියනවා. කිරිපිටි ටික වරාය තියාගෙන මේ ආණ්ඩුව ඉන්නවා ඒ සමාගම් වලට ගෙවන්න සල්ලි නැහැ කන්ටේනර් හිර වෙලා කවදාවත් ලංකාවේ මෙවැනි තත්ත්වයක් ඇති වෙලා නැහැ කියලා එතුමා චෝදනා කරනවා. හැබැයි අර මහාචාර්ය චන්න ජයසුම් රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළා කොහොමද ඖෂධ මිලදී අරගෙන තියෙන්නේ ඊළඟට ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා පහුගියදා ගිහිල්ලම පෙන්නවා රුපියල් මිලියන 90ක් වියදම් කළා. ඒ කියන්නේ ලක්ෂ 900ක් වියදම් කළා පුහුණු මධ්‍යස්ථානයක් හදන්න කියලා ගොඩනැගිල්ලක් ගත්තා. ඒ තමන්ගේ පෞද්ගලික ලේකම්වරයාට අයිති මුදලක් බැංකුවේ ණය සින්න වෙන්න යද්දී ඔහුගේ දේපල සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගත්තා කියලා ජාතික පොත්පත් වාර්තා කරලා තිබුණා. ඒ බදුරෙල ප්‍රදේශයේ ඒ චෝදනා ගැන එතුමා මොනවත් කතා කරපු වාවක් අද ජාතික පොත්පත්වල නැහැ. මහ බැංකුව අධිපති බරිලා කියද්දී ආණ්ඩුව වීණාව වෙනවා කියලයි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කියන්නේ. යුග දනවි ගැන බැසිල්ගේ පැහැදිලි කිරීමෙන් පස්සේ මෛත්‍රීගේ විමල්ගේ වාසුගේ දුර්මත ඉවත් වුණා කියලා ඊ පැවතිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවස මහත්මයා කළා ප්‍රකාශයක්. නිදර්ශනී වික්‍රමසිංහයි වාර්තා කරන්නේ යුගදනවි බලාගාරයේ 140 කොටස් ඇමරිකානු සමාගමට ලබා දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරුන් වල විමල් වීරවංශ සහ වාසුදේව නානායකාර කියන මහත්තුරුන් තුල පැවති දුරුමත ඉවත් කරන්නට බැසිල් රාජපක්ෂ මහත්මයාගේ අදහස් දක්වීම හේතු වුණා. අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ජනතාවගේ විදුලි බිල 30%කින් අඩු කළ හැකි බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කළා කියලා කියද්දී දිනේෂ් සමරකෝන් කියනවා සජබ ජාතික සංවිධායක තිස් සත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය ඒ තමයි යුගදනවි බලාගාරයේ ගිවිසුම ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි කියලා. යනුව කෙරළපිටි විදුලි බලාගාරයේ කොටස් වලින් 40%ක් ඇමරිකානු නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට විකුණා දැමීමට අදාළ ගිවිසුම හෙළි කරන්න ඕනේ කියලා කියනවා. හැබැයි ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් මේ මාධ්‍ය සාකච්ඡාවේදීත් සාගර කාර්යසම් නීතිඥ සාගර කාර්යවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිව්වේ විකිණීම සහ ආයෝජනය කිරීම කියන්නේ දෙකක්. ඒකේ වෙනස හඳුනා ගන්න ඕනේ කියලා. අපි සූදානම් විරාමයක් ලබන්න. විරාමය ලැබලා ඊට පස්සේ තවත් පුවත් කිහිපයක් එක්ක එනවා කාටුන් බලන්න. සුදුලුණු වංචාව හෙළවුවේ SMS එකක කියලා සතොස්ස සභාපතිතුමා කියනවා. අද යොහාන් බාසුර මේ වාර්තා කරන්නේ අපි රට දකින පිටු අතර විරාමයෙන් පස්සේ ඒ පොත ඉස්සෙල්ලම තෝරගන්නවා. සතොස්ස සතුව තිබූ සුදුලුණු කන්ටේනර් දෙකක් නීති විරෝධීව විකිණීමේ ජාවාරම වංචාව හෙළි වුණේ සතොස්ස සේවිකාවක තමන්ට යොමු කළ දුරකථන පණිවිඩයක්. කියන්නේ SMS එකක්. නිසා කියලා සතොස්ස සභාපති රියාඩ් මිරාල් ආනන්ද පිරිස් මහත්මයා කියනවා. ඒ පණිවිඩ ලැබිච්ච වහාම සතොස්ස විමර්ශනාංශයේ ප්‍රධානී බ්‍රිගේඩියර් සනත් මහත්මයා වෙත ඒක යොමු කළා. ඒ ගැන සොයා බලන ලෙස කටයුතු කළා. ඉන්පස්සේ වෙළඳ මාත්‍ය ආචාර්ය බදුළු ගුණවර්ධන මහත්තයාටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කරන්න එතුමා උපදෙස් ලබා දුන්නා. කාගින්වත් බලපෑම් එල්ල වුණේ නැහැ මේ පරීක්ෂණ කටයුතු කරන්න එපා කියලා අද සතොස්ස සභාපතිතුමා එහෙම කියනවා. ඒ අතරේ අල ලූණු ගොවීන්ගේ කතා ගැන අපි කතා කරනවා. ගෝවා වවන්න ගොවන් නෙලන්න බ්‍රිතාන්‍යයේ අවුරුද්දකට රුපියල් කෝටි 1.5කට අධික වැටුපක් දෙනවා. ගෝවා නෙලන අයට බ්‍රිතාන්‍යයේ රුපියල් කෝටි 1.5කට අධික වැටුපක් දෙනවා. COVID-19 වසංගතය නිසා බ්‍රෙක්සිට් නිසා ප්‍රමාණවත් සේවක පිරිසක් නෑලු. ඒ වගේම මේ තත්ත්වය නිසා දැන් මේකට ශ්‍රමිකයන් හොයාගන්න බෑ. දැන් ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් කෝටි 1.5කට වැඩි මුදලක් ගෝවා නිලන අයට ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ඊයේත් වාර්තා කර සිටියා කලබලකාරී ඉන්ධන මිලදී ගැනීම නිසා බ්‍රිතාන්‍යයේ ඉන්ධන පිරවුම්හල් හිස් වෙයි කියලා. ඉන්ධන හිඟයක් තියෙනවා බ්‍රිතාන්‍යයේ මහා බ්‍රිතාන්‍යයේ ඒ කොවිඩ් රැල්ල නිසා
අනික් පැත්තෙන් ගත්තාම ඊළඟ නත්තල අගහිඟකම් මැද ගෙවන්න වෙයි කියලා දැනටමත් බ්‍රිතාන්‍ය උදවිය අදහස් පළ කරනවා. අර්බුදය මගහැරවීමට හමුදාව යෙදවීමට අගමැතිගේ තීරණයක්. අපි ඊයේත් කිව්වා අපි කළොත් තමයි වැරදි. එතකොට අපේ සමහර දේශපාලන කණ්ඩායම් සමහර වෘත්තීය සංගම් මේ පිළිබඳව කතා කළා. ඒ නිසා තමයි සිවිල් සමාජයේ මුහුණ දෙන ගැටලුවලදී අවශ්‍ය තැනදී ආරක්ෂක හමුදා යොදවන්න වෙන්නේ. ඒක ප්‍රතිඵල සාර්ථකයි. ඒ තමයි අපි අද සඳහන් කර සිටිය 52.3කට මේ රටේ ජනතාවගෙන් එන්න මාත්‍රා දෙකම විදලා තියෙනවා. ඒක කාර්යක්ෂමත උනේ වේගවත් උනේ හමුදාව මැදිහත් වීම නිසා. ඒ සිවිල් කටයුතු වලට තවත් පහසුවක් වෙන්න තමයි හමුදාව යෙදුනේ. ඒක දැන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තේරුම් අරන් තියෙනවා. ඉන්ධන ගැටලුව විසඳන්න හමුදාව යෙදවීමේ තීරණයක්. ඊළඟට අපි ක්‍රීඩා පුවතකට අවධානය යොමු කරනවා. චීන සංචාරයත් එක්ක 2022 අවුරුද්දේ ක්‍රිකට් කණ්ඩායමට අපේ වැඩි වෙයි කියලා. කුෂාන් සුබසිංහ වාර්තා කරන චීනයේ පැවැත්වෙන ආසියානු තරඟාවලිය, ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලිය සහ තවත් ජාත්‍යන්තර තරඟ 43ක් එක්ක 2022 අවුරුද්දේ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරඟ කාලසටහන ෆුල් බිසි කියලා කියන්නේ. ඒ අතරේ මේ සාහිත්‍ය මාසේ පොතක් මිලදී නොගත්ත සාහිත්‍ය මාසයක් නොදැනින් වගේ ගෙවිල යනවා. අද 28 වෙනිදා පොතක් මිලදී ගන්න බැරි වුණා වුණත් පොත් සල්පිල් නොතිබුණා වුණත් සාහිත්‍ය මාසයට සද්දේ දැම්ම මදි නේද කියලා අපිට හිතෙනවා. අපිත් එහෙම තමයි. පොත් සල්පිල් තියෙන එකම නෙවෙයි සාහිත්‍ය මාසය කියලා කියන්නේ. අද ප්‍රවීණ කීර ලක්ෂාන්ත අතුකෝරල එක්ක සංවාදයක් තබනවා ලංකාදීප පුවත්පත. ගාමිණී කන්දෙපොළයි සටහන තබන්නේ. කවියට නිර්වචන දීම අන්ධයන් අලියාගේ හැඩය කියනවා වගේ වැඩක්. ප්‍රශ්නයක් නගනවා ගාමිණී කන්දෙපොළ. අද වන විට ඉහළම නිර්මාණාත්මක තලයක් පිළිබිඹු කරන බව කවිය ඒක පැහැදිලි. විදේශයේ කවීන් එදා කවියට දුන් නිර්වචන එක බලද්දී අද කවිය ඔබ හඳුනාගෙන තියෙන්නේ කොහොමද? කවියකට නිර්වචන දෙන්න පුළුවන්ද? ලක්ෂාන්ත අතකෝරල කියනවා කවියකට නිර්වචනයක් දීම අන්ධයන් අලියාගේ හැඩය කියනවා වගේ වැඩක්. විවිධ අය තම තමන්ට හසුවුණු තැන් ආශ්‍රය කරගෙන නැත්නම් තමන්ට කවිය දැනෙන ආකාරය ගැන අදහස් පවසනවා. ඒ බොහෝ අදහස් ප්‍රබලයි. ඒ අදහස් පවා හරිම කාව්‍යාත්මකයි. මූලික වශයෙන් කවිය කියන්නේ විශාල දෙයක් බවත් ඉතා පුළුල් දෙයක් බවත් දැන සිටීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම නිර්මාණාත්මක ලෙස කරන අදහස් සංනිවේදනයේ කවියේ කාර්යයක් භවෝද්දීපනය කිරීමේ හැකියාව කවියට තියෙනවා. ඒකට ලක්ෂාන්ත අතකොරලා හරි ලස්සන කවි යෙදුමක් ගෙනවා, කවි සංකල්පයක් ගෙනවා. කවිය කියලා කියන්නේ හරියටම කිව්වොත් භාෂාව වෙහෙසිල නින්දට ගියාම දකින සුබ සිහිනයක් වගේ. භාෂාව වෙහෙසිලා භාෂාව මහන්සිලා රෑ නින්දට ගියාම සුබ සිහිනයක් දකිනවා නම් අන්නේ සිහිනය තමයි කවිය. ලක්ෂාන්ත මේ කවියේ ජීවගුණේ භාවගුණේ ගැන එක උදාහරණයක් ගෙනවා. ඒක ඉංග්‍රීසි කවියක් සිංහලට පරිවර්තනය කරලා මේක අපේ අර නර්සරි රයිම්ස් කියලා කියන්නේ එහෙම නැත්නම් අපි පෙර පාසල් කාලේ හෝඩියේ කාලේ ඉඳලම කියන සින්දුවක් row a boat gentle down the stream merrily life is but a dream. මේක හරි ලස්සනට සිංහලයට ගේනවා ලක්ෂාන්ත. පදින්නකෝ ඔරුව ඔබේ හෙමින් ගඟ දිගේ සතුටින් ජීවිතය සිහිනයක් වගේ. පදින්නකෝ ඔරුව ඔබේ හෙමින් ගඟ දිගේ සතුටින් ජීවිතය සිහිනයක් වගේ. ජීවිතය සිහිනයක් වගේ row a boat කියන කවිය සිංහලට පෙරළුවහම එහෙමයි ලක්ෂාන්තට දැනෙන්නේ. ලක්ෂාන්තට දැනෙන විදිහටම ඔබට සහ මටත් දැනෙනවාද? ඒ කවි. කාටුන් අතරෙත් කවි තියෙනවා. අපි කාටුන් සහ කවි බලමු. අරුණ පුවත්පතට හසන්ත විජේනායක අඳිනවා කාටුන් එකක්. ඩෙල්ටා රැල්ලෙන් පස්සේ අපි ගිහිල්ලා වැටිලා තියෙනවා මූදු දියඹට. ඒකේ ඉන්නවා මිනිමෝරු, කිරිපිටි, ගෑස්, පාම්පිටි, සිමෙන්ති, හාල්. ජනාධිපතිතුමා ආවයින් පස්සේ අන්තිම තීන්දුව ගන්නවා කියලා තමයි දිවයින අද වාර්තා කර සිටියේ. රංචගොඩ ළමයා ඊළඟට කියනවා කවි දෙක අර ඩෙල්ටා රැල්ලෙන් පස්සේ. කොරෝනාව ඩිංගිත්තක් මෙල්ල උනි රත්නප්‍රිය යලිත් පන්දම අතට අරන් දියව් අරක දියව් මේක දියව් හුස්මක් කටක් ගන්නට ඉඩ නෑ රටට. මහජනතාව මේ ලෙස යෝජනා අපෙන් දියව් කල්ලිවලට ආණ්ඩුවේ වර්ජන අවිගන්නට පෙර කොයි වේලෙත් කරව් නිසි ලෙස රාජකාරිය. දියව් කියන්න කලින් කරව් නිසි ලෙස රාජකාරිය.
සමන්රත්න ප්‍රිය මහත්මයා නිසලස රාජකාරිය කරගත්තා. පාර්ලිමේන්තුවට ගිය පාර්ලිමේන්තුවට අන්තිම මොහොතේ ඇවිල්ලා කොහොම හරි පර්මිට් එකක් අරගෙන ගෙදර ගියා. ඊට පස්සේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් පොකට් කාටුන් එක තෝරගන්නවා. හවස 5:30න් පස්සේ බන්ධනාගාරයට ඇතුළු වීමේ තහනම තද කරලාලු බං. කලින් මේක තිබ්බනම් ඇමතුමාට යන්න හම්බ වෙන්නේ නෑනේ. අශ්වයා ගියාට පස්සේ ඉස්සාලේ වහලා. අංජනගේ කාටුනේ දිනමිනි පුවත්පතෙන් තෝරගන්නේ රුපියල ආයේ බාල්දු වීමක් නැහැ කියලා මහ බැංකුව අධිපතිතුමා කියනවා. තවත් බාල්දු වෙන්න දෙයක් නැහැනේ. MD විරත්නගේ මරිසිපාල පොකට් කාටුනේ මව්බිමෙන් තෝරගන්නේ ඉදිරි අයවැයෙන් වැඩිම මුදල සෞඛ්‍යයටලු. ඉදිරි අයවැයෙන් වැඩිම මුදල සෞඛ්‍යයටලු. එතකොට ඇවිදින මන්තීරු වලට ඒ අතරේ අපි අර මව්බිම් පුවත්පතෙන් උපුටගත්තනේ මේ ඩීබී හේරත් මන්ත්‍රීතුමා කියනවා ඇඳන් වලට ගිය ගාන හරියටම කීයද කියලා ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනමින පුවත්පතේ පොකට් කාටුන් එක තෝරගන්නවා. හේරත් රාජ්‍ය මැතිතුමා පාර්ලිමේන්තුවේදී නිදාගන්නේ නැතුව ඇති නේද සර්? එහෙම කියන්නේ කොහොමද බං? නැත්තම් ලක්ෂ ගානක ඇඳන් ගෙදරට ගනීද? හැබැයි ඩීබී හේරත් මන්ත්‍රීතුමා කිව්වා දවස් සංස්ථාවෙන් අරගෙන තියෙන්නේ නාමල් කරුණාරත්න ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් දේශසාගත ප්‍රකාශයක් තමයි ඒ කළේ කියලා. ඕකයි තත්ත්වය. අනුරාධ හිරිපිටියගේ නම බණ්ඩාර නායක විකුණන් කෑම නිදහස් පක්ෂේ කරගෙන යයි ඉඳුරාම චන්ද්‍රිකා මැඩම් හින්ට් ගැහුවද ඒම මෛත්‍රී උකුසු ට්‍රේනිං තවමත් දිගටෝම දවසේ පද 4න් නිම කරන්න සූදානම් විදුර අබේනායකගේ මව්බිම් පුවත්පතෙන් තෝරගන්නේ මව්බිම් පුවත්පතේ දවසේ පද 4 වටකල මෝල් වලිනුත් ලැබුණේ ටිකය රට සිට ගෙනනු බැරි හොරු ටික මග රැකය රට ඉඳලා ගෙන්නත් බෑ හොරු මග ඉඳන් ඉන්නවා. ගෙටගත් නස්සනුත් විකුණන්නට දුකය වටකල යුත්තේ දැන් සිල්ලර කඩ ටිකය. විදුර අබේනායකගේ දවසේ පද 4න් නිම කරනවා. යලිත් පත්තරමේන්තුව හෙට රැස් වෙනවා. අපි ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිරුපද්‍රිත දවසක්.